මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. දොළහයි 45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක් කරමින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් නැරඹෙයි. කොවිඩ් නිසා මුහුණ දුන් කටුක අතීතය අමතක කර ඉදිරි වසර 3ේදී රටේ දැවැන්ත සංවර්ධනයකට පෙළගැසෙන ලෙස අගමැතිගෙන් ඉල්ලීමක්. නැගෙනහිර සහ බටහිර පර්යන්ත දෙකෙහිම ඉදිකිරීම් වසර 2025 වන විට අවසන්. මේ වසරේදී 5% මාර්ක ආර්ථික වර්ධනයක්. විදේශ ණය ගෙවීමට ගැටලුවක් නැතයි මහ බැංකු අධිපති අවධාරණය කරයි. මෙරට ජනතාවගේ භාෂා අයිතිය සුරක්ෂිත කිරීමට කැනේඩියන් රජයේ සහාය. ගෝලීය ආර්ථිකය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී මන්දගාමී වනු ඇතැයි ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්. ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින තරඟාවලිය පල්ලිකලේදී ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් පැවැත්වීමට අවසර. අනාගතයේදී මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක් කරමින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භේ. ඇමති රෝහිත අබේගුණවර්ධන ඇතුළු දෙස් විදෙස් ආරාධිත අමුත්තෝ රැසක් එම අවස්ථාවට එක්ව සිටිති. මීට සමගාමීව කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. ජාත්‍යන්තර වරාය අතර කොළඹ වරාය පසුවන්නේ 23 වෙනි ස්ථානයේය. මෙම නැගෙනහිර සහ බටහිර වරාය පර්යන්ත ඉදිකර අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට දැවැන්ත ආර්ථික ශක්තියක් එක් කරමින් දකුණු ආසියාවේ වරාය අතර 13 වෙනි ස්ථානයට මෙය පත්වනු ඇත. එම අවස්ථාවේදී කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව මිලියන 14 දක්වා ඉහළ යනු ඇත. 2008 වසරේ එවකට ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේදී මීටර 26.8ක දිගකින් යුත් දියකඩනයකින් මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරින. ඉන්පසු 2015 යහපාලන රජයේ සමයේ මෙහි කටයුතු අකර්මණ්‍ය විය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු කොළඹ ත්‍රිකුණාමලය සහ උළවිල් වරාය ඇතුළු සිළු වරාය දියුණු කිරීමට පියවරගෙන තිබේ. අද ආරම්භ වූ නැගෙනහිර පර්යන්තය මීටර 1300ක දුරකින් සමන්විත වේ. ලොව විශාල නැව්වලට වරායට පිවිසීමට හැකි පරිදි ඉදිකිරීම් සිදු කෙරේ. කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත දෙකේ ඉදිකිරීම් වසර 2025 වන විට අවසන් කිරීම ඉලක්කයයි. කොවිඩ් වසංගතය නිසා මුහුණ දුන් කටුක අතීතය අමතක කර ඉදිරි වසර 3ේදී දැවැන්ත සංවර්ධනයකට පෙළගැසෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය. 2005 වසරේ බලයට පැමිණි රජය 2008 වසරේ දැවැන්ත යුද්ධයක් පැවතියදීත් හම්බන්තොට වරාය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීය. විපක්ෂය එම ඉදිකිරීම් වලට විශාල ලෙස විරුද්ධ විය. 2015දී බලයට පැමිණි යහපාලන රජය හම්බන්තොට වරාය 99 අවුරුද්දකට විදේශ රටකට බදු දුන්නේය. එදා යුද්ධය පැවති සමයේ වුවද සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කළ බව පැවසූ රාජපක්ෂ මහතා ඔළුවිල් වරාය ගුවන්තොටුපළ හා අධිවේගී මාර්ග ඉදි කළ බව කීවේය. සමහරවනවා මේ වගේ අමාරු කාලයක මේ වගේ අමාරු වැඩක් ආරම්භ කරන්නේ ඇයි කියලා. අපේ රටේ තිබුණු ගොඩක් ආණ්ඩු දුෂ්කරතා ඉස්සරහා පස්සට ගිය ආණ්ඩු. LTT ත්‍රස්තවාදයේ පැතිරුණු නිසා උතුරු නැගෙනහිර මායිම් කිට්ටුවටවත් සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න 77 ඉඳන් පත් වුණු ආණ්ඩු බය වුණා. නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයවත් හදන්න කැමති වුණේ නෑ එදා. යුද්ධේ ඉවර කරන්න පුළුවන් කියලා හිතුවේ නෑ හොන්. නමුත් අපි යුද්ධයේ තියෙන
අතරම තමයි අධිවේගී මාර්ගයේ වැඩ පටන් ගත්තේ. ගුවන් තොටුපළේ වැඩ පටන් ගත්තේ. එහෙම තියාගෙන. කොවිඩ් අර්බුදකාරී අවස්ථාවේදී සියලු වැඩ නවත්තලා ඉදිරියට යන්න බෑ. ඒ නිසායි අපි එවැනි දැවැන්ත අභියෝග තියෙද්දි සංවර්ධනය ගැන හිතන්නේ. නිකුරුණේ ගෙවිලා ගිය වසර 2ක කාලය ගැන ලත වෙලා වැඩක් නෑ. පළක් නෑ දැන්. ඒක වැදගත් විපක්ෂයට විතරයි. ආණ්ඩුවට වැදගත් ඉදිරි වස 3 පිළිබඳවයි. ඒ වසර 3 තීරණාත්මකයි. අතීත නොවේ අනාගතය අපි බාර ගන්න ඕන. එවුණු අතීතය ආණ්ඩුවට ආපහු ගන්න බෑ. අදින්න පුළුවන් වැඩ කළොත් විතරයි. මිත්‍රවරුනි, අපි මුණ දීලා තියෙන කටුක තත්ත්වය පිළිගන්න ඕන. ඒක අපි ජනතාවට හංගන්න ඕන නෑ. ඒක හංගන්නෙත් නෑ. ජනතාව මුණ දීලා තියෙන දුෂ්කරතා ගැන අපිට වගකීමක් තියෙනවා. මේ ආණ්ඩුව කිසිම වෙලාවක තමන්ගේ පාසුව ගැන හිතුවේ නෑ. තමන්ගේ පාසුව ගැන පමණක් හිතන ආණ්ඩුවක් නම් මුල්‍ය අර්බුදයකදී ඩොලර් බිලියන 650ක සහනයක් ජනතාවට දෙන්න තීන්දුව කරන්නේ නෑ. මේ වසරේදී 5% ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීම අපේක්ෂාව බව මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. පසුගිය වසරේදී ආර්ථිකයේ තරමක් අඩාල විය. මේ වසරේදී ආර්ථික වර්ධන වේගය වඩාත් වර්ධනය කර ගැනීම සඳහා සිළු දෙනා එක්විය යුතු බව හෙතෙම පෙන්වා දෙයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මෙම අදහස් පළ කළේය. මහ බැංකුවේ විදේශ සංචිතද මේ වන විට වර්ධනය වී තිබේ. කොවිඩ් වසංගතය හමුවේ රටේ බොහෝ ක්ෂේත්‍රවලට දැඩි බලපෑම් එල්ලූ බව මහ බැංකුව අධිපතිවරයා පැවසීය. සංචාරක කර්මාන්තයෙන් රටට ලැබීමට තිබූ මුදල්ද අහිමි විය. ඇතැම් පිරිස් රට බංකොලොත් වන බවට අසත්‍ය මතවාද ජනතාව අතරට ගෙන යමින් සිටිති. එම ප්‍රකාශය සම්පූර්ණයෙන් බැහැර කරන බව කබ්‍රාල් මහතා සඳහන් කළේය. මේ වසරේ ජනවාරි 18 වෙනිදා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට නියමිතව තිබේ. එය ගෙවා ගැනීමට නොහැකි වෙතයි බොහෝ දෙනා චෝදනා කළද රජය මෙම මුදල් ගෙවීමට කටයුතු කරමින් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය. 2009 වසර වන විට මෙරට රන් සංචිත ප්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 92කි. ඒ 2014 වන විට ඩොලර් මිලියන 892ක් දක්වා වර්ධනය වී තිබේ. එහෙත් එවැනි වර්ධනයක් පිළිබඳ කිසිවෙකු ප්‍රශ්න නොකරයි. සුළු කඩාවැටීමක් ඉතා විශාල කර පෙන්වීමට ඇතැම් පිරිස් ක්‍රියා කරන බවට ඔහු චෝදනා කළේය. රට තුළ ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. කොවිඩ් වසංගතය කිසිවෙකු අපේක්ෂා නොකළ තත්ත්වයකි. එය වසර 2කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවට මෙන්ම ලොව සෑම රටකටම පාහේ බාධා එල්ල කරමින් තිබේ. මෙරට ආර්ථිකයේ සුබවාදී ඉදිරි ගමන සඳහා තම ආරම්භ කළ වැඩපිළිවෙල ඉදිරියටම ගෙන යන බව මහ බැංකුව අධිපතිවරයා අවධාරණය කළේය. බාණ්ඩ හා සේවා අපනයනයේදී ඩොලර් වලින් ලැබෙන මුදල් වලින් අදාළ වියදම් ගෙවා ඉතිරි මුදල් රුපියල් වලට පරිවර්තනය කිරීමට අපනයනකරුවන්ට අවකාශය සලසා ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය. මේ රටේ තියෙන භාණ්ඩයක් හෝ සේවාවක් මේ රටෙන් පිටරටට යවනවා නම් ඒගොල්ලොන්ට ලැබෙන මුදල ඩොලර් වලින් ලැබෙනවා නම් ඒ ඩොලර් වලින් ලැබෙන මුදලට අපි තවදුරටත් අවසරය දීලා තිබෙනවා. ඒ අයට තිබෙන ඒ වියදම් වලට ගෙවීමට ඒ අයට අපි අවසරය ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ලැබෙන මුදල තමයි අපි කියන්නේ පරිවර්තනය කරන්න කියලා. ඉතින් එතන කිසිම වැරද්දක් නැහැ. මේ විදිහටම තමයි ඉන්දියාවේ තියෙන්නේ, පාකිස්තානයේ තියෙන්නේ, බංග්ලාදේශයේ තියෙන්නේ, තායිලන්තයේ තියෙන්නේ, අග්නිදිග ආසියාවේ බොහෝ රටවල තියෙන්නේ. ඒ වගේම රෙගුලාසි තමයි තියෙන්නේ. අපේ රටත් අපි මේ රෙගුලාසි අපි ගත්තේ ඉන්දියාවේ තියෙන රෙගුලාසි උදාහරණයක් අරගෙන. ඉතින් ඒ නිසා මෙය බොහෝ දෙනෙක් විවිධ මත පෙන්නලා දීලා කියනවා දැන් අපේ රටට ගිරාම ප්‍රශ්නයක් මතුවෙනවා කියලා. ඒ වගේම තමයි වෙන රටවලත් තියෙන්නේ. ඒ නිසා අපේ රට මෙච්චර කල් කරපු නැති නිසා අපිට සෑහෙන පාඩුවක් වුණා, හානියක් වුණා. ඒ නිසා තමයි අපිට ඩොලර් හිඟේකුත් ආවේ. ඒ නිසා තමයි බැඳුම් කර ගිහිල්ලා ඩොලර් වලට පොලිය 7, 8, 9 ගෙව රජය ගත්තේ පසුගිය කාලය තුලදී. එහෙම නොවෙන්නට අපේම සංචිතය වර්ධනය කර ගැනීමට අපි දැන් මේ කටයුතු කරගෙන යන්නේ. ඕනෑම එන්නතක් ලබා ගැනීමේදී සංකුලතා ඇතිවිය හැකි බවත් ඒවා තාවකාලික අපහසුතා පමණක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි. කොවිඩ් පාලනයට එකම පිළිතුර එන්නත් ලබා ගැනීම බවද හෙතෙම සඳහන් කරයි. වඩා වැදගත් වන්නේ රට වෙනුවෙන් පුද්ගල වගකීම් ඉටු කිරීම බව ඔහු පැවසුවේ ජාතික ගුවන්විදුලි සුභාරතී සංවාද මණ්ඩපයට අද එක්වෙමිනි. මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ උපසභාපති ළමාරෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා සඳහන් කළේ ළමයින්ට එන්නත් ලබා දීමට පෙර ඩෝපුරා ළමයින් එන්නත් කිරීමේ දත්ත විශ්ලේෂණය කළ බවයි.
ළමයින්ට එන්නත් ලබා දීමේ පළමු වටේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අනිවාර්ය විය. එබැවින් කිසිදු බියකින් තොරව ළමයින් එන්නත්කරණයට යොමු කරන ලෙස ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළේය. ඔබ බය නැතුව අපේ නිර්දේශ අනුව එන්නත ගන්න. නමුත් ආරක්ෂක දැලක් තියෙනවා. දැල තමයි යම් ගැටලුවක් වුණ වෙලාව කුමන හෝ ආකාරයක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හමු වෙන්න පුළුවන්. නැත්නම් රෝහලකට එන්න පුළුවන්. අපි වෛද්‍ය සංගමයක් හැටියට අතිශය කැපවීමෙන් කටයුතු කරන සියලුම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට කියලා තියෙන්නේ මේ දරුවෝ ඕගොල්ලන්ගේ දරුවෝගේ යම් ප්‍රශ්නයක් වුණොත් වහාම ඒකට ක්‍රියාත්මක කරන ඒ වගේම අපේ විද්‍යාර්ථීන් දන්වන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වන්න. අපි උපරිම විදියට ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ආරක්ෂිත දැල අදටත් ක්‍රියාත්මකයි. නමුත් අපිට මේ දැලට හවු වෙලා නැහැ, වාර්තා වෙලා නැහැ දැඩි ලෙස රෝග අතුර. එතකොට මං හිතන්නේ සමාජ මාධ්‍යවල යන ඒවා විශේෂයෙන්ම ලෝකයේ අනිත් රටවල වෙන දේවල් ඒ පිළිබඳව මගේ විරෝධයක් නැහැ. ඒක නිදහස් චින්තනය, නිදහස් මත පළ කිරීම. නමුත් අපි වෘත්තික හැටියට තවදුරටත් තොරතුරු එකතු කරනවා. අපි ඒ ලැබෙන තොරතුරන් ඔබට කියන ළමයින් එන්නත් කරන්නේ අපි බොහොම ආරක්ෂිතව කරන්නේ. අපිට එහෙම අනතුරුදායක මට්ටමක් නැහැ. වෙනත් එන්නත් කරන වගේම මේක සාර්ථක වෙනවා. ඔබ බය වෙන්න එපා. මා මේ කතා කරන්නේ පියෙක් හැටියට. මහජන බැංකුවේ ඉසුරු උදාන තිලිනපත් දරුවෙකුට දිය හැකි නැනවත්ම තෑග්ග. මීළඟට ප්‍රමුඛ පුවත. එයාලගේ අක්ක තමයි වටිනම තෑග්ග ගෙනත් තිබ්බේ. අපේ පවුලේ අය කවදත් හිතන්නේ දරුවගේ අනාගතය ගැන. මහජන බැංකුවේ ඉසුරු උදාන තිලිනපත් දරුවෙකුට දිය හැකි නැනවත්ම තෑග්ග. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මෙරට ජනතාවගේ භාෂායිතිය සුරක්ෂිත කිරීම සඳහා 2011 වසරේ සිට මේ දක්වා කෙනේඩියානු රජය දායකත්වය ලබා දී ඇතැයි ශ්‍රී ලංකාවේ කෙනේඩියානු මහකුමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා ප්‍රධානී හා උපදේශක ඩැනියෙල් ජොලී මහතා පවසයි. තවදුරටත් භාෂා භාවිතයේ ගුණාත්මක තත්ත්වය සහ පවතින දුර්වලතා මගහරවා ගැනීමට ජනතාව දැනුවත් කිරීම සඳහා තම රජයේ දායකත්වය අඛණ්ඩව ලබා දෙන බව හෙතෙම සඳහන් කරයි. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන olc.gov.lk විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ විවෘත කිරින. මෙරට ජනතාව එක් භාෂාවකට වඩා දැනුවත් වීමෙන් රජයේ ඉදිරි ගමනට හා සංහිඳියාවට හේතු වන බව මෙම අවස්ථාවට එක් වූ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති ඩී කලන්සූරිය මහතා පැවසීය. රාජ්‍ය සේවකයන්ගේ ද්විභාෂා දැනුම හා ජාතික භාෂා ප්‍රතිපත්තියේ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා රජයේ විශාල මුදලක් වැය කරන බවද ඔහු කීවේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. මතුගම පෞද්ගලික බස් නැවතුම් අංගණයේ මාර්ග පද්ධතිය මේ වන විට වලවල් හැරී දැඩි ලෙස අබලන් වේ තිබේ. වැසි දිනවලදී බස් රථ එම වලවල් මතින් යාමේදී අසලින් ගමන් කරන ජනතාවට අපහසුතා රැසකට මුහුණ දීමට සිදු වේ තිබේ. මතුගම ප්‍රධාන බස් නැවතුම් පොලේ සිට දෛනිකව වෙනත් ප්‍රදේශ දක්වා ගමන් ගන්නා බස් රථ මෙන්ම ඒවායේ ගමන් ගන්නා මගී හෝ විශාල පිරිසක් මෙම ස්ථානයේ නිතර ගැවසෙති. මෙම ස්ථානය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. විදෙස් පුවත්. යුරෝපයේ රුසියාව සහ මධ්‍යම ආසියානු කලාපයේ ජනතාවගෙන් අඩකට වැඩි පිරිසකට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අංගවයි. ඉදිරි සති 6ත් 8ත් අතර කාලය තුලදී බොහෝ දුරට ඔමික්‍රෝන් ව්‍යාප්තිය සිදුවනු ඇතැයි එම සංවිධානය පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපයේ අධ්‍යක්ෂ හාන්ස් ක්ලුග් මහතා මාධ්‍ය හමුවකට ඊයේ එක් වෙබින් සඳහන් කළේ වේගයෙන් බෝවන ඔමික්‍රෝන් ප්‍රභේදය බටහිර යුරෝපා කලාපයේ බෝල්කන්ස් රටවල් දක්වා වේගයෙන් පැතිර යමින් පවතින බවයි. ඔහු පෙන්වා දෙන්නේ නත්කරණය තුළින් වෛරසයට ගොදුරු වීමෙන් ඇතිවිය හැකි දරුණු තත්ත්වයන්ගෙන් වැළකිය හැකි බවයි. විශේෂයෙන් මරණ වළක්වා ගත හැකි බව හිතම පෙන්වා දෙයි. කඩිනමින් නත්කරණයට යොමු වන ලෙස ඔහු ගෝලීය ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. කොවිඩ් ව්‍යාප්තියේ බලපෑම සහ උද්දමනයේ බලපෑම් හේතුවෙන් මේ වසරේදී ගෝලීය ආර්ථිකය පසුගිය වසරට වඩා මන්දගාමී වේගයකින් ප්‍රසාරණය වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරයි.
ඊයේ නිකුත් කෙරුණු ගෝලීය ආර්ථිකයේ අපේක්ෂා නවතම වාර්තාවට අනුව පසුගිය වසරේ 5.5% වූ ගෝලීය ආර්ථික වර්ධන වේගය මේ වසරේදී 4.1% දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඇමරිකාවේ ආර්ථික වර්ධනය 5.6 සිට 3.7 දක්වා පහත වැටෙනු ඇත. චීනයේ ආර්ථික වර්ධන වේගයද 8%. චීනයේ ආර්ථික වර්ධන වේගයද 8% සිට 5.1 දක්වා පහළ යාමට ඉඩ තිබේ. යුරෝපා කලාපයේද පහත වැටීමක් වාර්තා වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත් ජපාන ආර්ථිකය 2.9කින් ප්‍රසාරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල්ගසට වැළඳෙන රෝග සහ කෘමි උවදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. උවදුරු වළකා ගැනීම සහ පොල්වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 19.28 උවදුරු දුරු කරගන්න ආදායම වැඩි කරගන්න මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙරට බලවත් කතාබහට ලක්ව ඇති මාතෘකාවක්. ඉදිකරමින් පවතින කොළඹ වරාය නගරයේ විදේශ ආයෝජන සඳහා මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාවට ලැබී ඇති මහඟු අවස්ථාවක්. අපේක්ෂිත පරිදි විදේශ ආයෝජන කොළඹ වරාය නගරයට ලබා ගැනීමට අපට හැකි වුවහොත් මේ අවස්ථාවේ අප මුහුණ දී සිටින ඩොලර් ප්‍රශ්නයටද සැලකිය යුතු විසඳුමක් ලබා ගත හැකියි. එනම් මෙම වරාය නගරයට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙන් අපට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබා ගැනීමට ඇති හැකියාවයි. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා ගත යුතුය. 20-25 වර්ෂයේ තෙක්ම අපට වසරකට සාමාන්‍ය වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක පමණ විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට තිබේ. කොරෝනා වසංගතයේ තත්ත්වය සමනය වී ආර්ථික කටයුතු පණ ගැන්වීම ක්‍රමයෙන් සිදුවිය හැකි නමුත් සංචාරක ඉපැයුම් වලින් හා විදේශ විනිමය ප්‍රේෂණ ඇතුළු අනිකුත් විනිමය ලැබීම් මාර්ග මගින් අපට ලැබෙන විනිමය ඉපැයුම් ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීමට ප්‍රමාණවත් වනු ඇතැයි සිතිය නොහැකිය. එම නිසා අපට කෙසේ හෝ අලුතෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් රටට උත්පාදනය කරගත යුතුය. මෙම වරාය නගරය වූ කලී මුහුද ගොඩ කර හදන ලද අලුත්ම බිම් කඩකි. එනම් අලුත්ම භූමියකි. එම නිසා මෙම භූමිය නිර්මාණයට හා යටිතල පහසුකම් වර්ධනයට සැලකිය යුතු මුදලක් වෙන් කර තිබේ. මෙම ව්‍යාපෘති සැලසුම අනුව මෙම භූමියේ විශාල බිම් කොටස් 74ක් ආයෝජනයට විවෘතයි. මේ සෑම බිම් කොටසක්ම නිසි අයුරින් වෙන්කොට තිබේ. වරාය කලාපයේ තුල ක්‍රියාත්මක වැඩපිළිවෙල රටේ සංවර්ධනයට වඩාත් හිතකරයි. මේ වරාය නගර ව්‍යාපෘතියේ මාධ්‍ය අධ්‍යක්ෂ කස්සප සෙනරත් මහතා. වරාය නගරයේ සමස්ත කලාපය ප්‍රධාන කලාප 5කට වෙන් කරලා තියෙනවා. මේ මූලික සැලැස්ම සකස් කිරීමේදී ව්‍යාපෘතියේ තියෙන ශක්්‍යතාවය සහ ඊට අනුගතව ලෝකයේ අනෙකුත් එවැනි සුහුරු නගර අනුගමනය කර තිබූ නගර සැලසුම් කරන ශිල්පීය තාක්ෂණ අනුව තමයි මේ කලාප හඳුනාගෙන තිබෙන්නේ. ඇවිදින මංතීරුව ජනතාවට මේ මෑතක විවෘත වුණු කලාපයේ එක්තරා කුඩා තීරයක් පමණයි. නමුත් මේ සමස්ත මැරීන කලාපයේම හෙක්ටාර 20ක වගේ භූමි ප්‍රදේශයකින් සමන්විත කලාපයක්. අනාගතයේදී අපි බලාපොරොත්තු වෙනවා වෙරළ තීරයේ ජනතාවට විවෘත කරන්න. කිලෝමීටර 2ක දිගකින් යුක්ත වෙරළ තීරයක්. දැනටත් වෙරළ තීරයේ ආසන්නයෙන් පෞද්ගලික ව්‍යවසායකයන් විසින් ආරම්භ කරන ලැබූ විවිධ ක්‍රියාකාරකම් දැනටමත් පවතිනවා වරාය නගරය තුල. අනාගතයේදී ගෝ කාටිං වැනි ත්‍රාසජනක ක්‍රීඩා රසක් මේ ප්‍රදේශයේදී ක්‍රියාත්මක වීමටත් නියමිතව තිබෙනවා. නමුත් ජනතාවට පාගමනින් ඇවිත් නිදහසේ වෙරළ තීරය විවෘත කිරීමට අනාගතයේදී තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැනට අපි ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතිනවා සහ විශේෂයෙන්ම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතුයි ජනතාවගේ පැමිණීමත් සමග. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල්ගසට වැළඳෙන රෝග සහ කෘමි උවදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. උවදුරු වළකා ගැනීම සහ පොල්වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 19.28 උවදුරු දුරු කරගන්න ආදායම වැඩි කරගන්න මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් පැවැත්වීමට අවසර හිමි වේ තිබේ. තරඟාවලිය පල්ලිය කැලී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ අනුව ක්‍රීඩාංගන ප්‍රේක්ෂක ධාරිතාවෙන් සිට 50ක් සඳහා අවසර ලැබී තිබේ. මෙම තරඟාවලිය සඳහා ප්‍රවිෂ පත්‍ර අලෙවි කිරීම ආරම්භ කර ඇත. www.bookmyshow.com සහ www.srilankacricket.lk වෙබ් අඩවි ඔස්සේ ප්‍රවිෂ පත්‍ර අලෙවි කෙරේ. ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට සහ ක්‍රීඩාංගණය තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. උතුරු පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව සංවිධාන කර ඇති වෙළඳ ප්‍රදර්ශනය දෙවන දිනටත් අද පැවැත්වේ. යාපනයේ වීරසිංහම් ශාලාවේදී ඒ පසරු 5 දක්වා ජනතාව වෙනුවෙන් විවෘතයි. වෙළඳ කුටි 52ක් ප්‍රදර්ශනයට එක් කර ඇතයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වනජා සිල්වරත්න මහත්මිය පවසයි. උතුරු පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ නිෂ්පාදන මෙහි අලෙවි කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන හෙළ ඇපරල් හෝල්ඩිංස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් සෝමාරුවේ ලැයිස්තුගතවීම සඳහා අද විවෘත කළ මූලික මහජන කොටස් නිකුතුවට අධිදායකත්වයක් හිමි වී ඇතයි වාර්තා වේ. සමාගම සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 26 කෝටි 71 ලක්ෂයකට අධික ප්‍රමාණයක් මූලික කොටස් නිකුතුව හරහා නිකුත් කර තිබේ. එම එක් කොටසක් රුපියල් 15ක් ලෙස මිල කර ඇත. ඒ අනුව මෙම සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 4ක් ලෙස ගණන් බලා තිබේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ අයියේ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ්, වීල් පොතට එවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව උතුර මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. මෙරට ආර්ථිකයට දැවන්ත ශක්තියක් එක් කරමින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භයි. කොවිඩ් නිසා මුහුණ දුන් කටුක අතීතය අමතක කර ඉදිරි වසර 3ේදී රටේ දැවන්ත සංවර්ධනයකට පෙළ ගැසෙන ලෙස අගමැතිගෙන් ඉල්ලීමක්. නැගෙනහිර සහ බටහිර පර්යන්ත දෙකෙහිම ඉදිකිරීම් වසර 2025 වන විට අවසන්. මේ වසරේදී සිට 5 මාර්ක ආර්ථික වර්ධනයක්. විදේශ ණය ගෙවීමට ගැටලුවක් නැතයි මහ බැංකුව අධිපති අවධාරණය කරයි. මෙරට ජනතාවගේ භාෂා අයිතිය සුරක්ෂිත කිරීමට කැනේඩියන් රජයේ සහාය. ගෝලීය ආර්ථිකය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී මන්දගාමී වනු ඇතයි ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්. ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින තරඟාවලිය පල්ලිකැලේදී ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් පැවැත්වීමට අවසරය. අපගේ මෙම ප්‍රතිපකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රවෘත්තීන් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රතිපකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.